නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස වැඩම කොට වදාළ ගෞරවනීය පඬිහාමුදුරන් වහන්සේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහොම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන ඒ ධර්මයේ ශ්‍රවණය කරලා එයින් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථය ඇතිවයි. මේ බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීම සඳහා අද ධර්ම දේශනාව සිදු කරනකොට දේශනාවේ මාතෘකාව බවට පත් කරගන්න ධම්ම දායාද කියන සූත්‍ර දේශනාව. ශාස්ත්‍රඥ වහන්සේගේ දායාදය මේ දේශනාව මුල් කරගෙන මීට කලින් ධර්ම දේශනා දෙකක් සිද්ධ කරලා තියෙනවා. ධම්ම දායාද සූත්‍රයේ ඇසුරින් කෙරෙන තුන්වෙනි ධර්ම දේශනාවයි අද අපි මේ සිද්ධ කරන්න සූදානම් වෙන්නේ. මේ පින්නතුන් දායකත්වයේ දරන්නේ ඒ දේශනාවටයි. ශාස්ත්‍රඥ වහන්සේගේ දායාදය කියන කාරණාව සම්බන්ධයෙන් මුල් දේශනා දෙකේදී අපි කරුණු බොහොමයක් සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ මහණෙනි මේ ධර්මය නිසා මේ ශාසනය නිසා ලැබෙන ආමිෂයට දායාද වෙන්න එපා. ධර්මයට දායාද වෙන්න. ඒ කාරණාව පැහැදිලි කරනකොට දීඝනිකායේ සඳහන් කරපු කරුණු කීපයක් තමයි අපි දෙවෙනි දේශනාවේ සාකච්ඡා කළේ. එතන සඳහන් කළා බුදුරජාණන් වහන්සේට සත්කාර කරන ලද්දේ
යමෙක් බුදුරජාණන් වහන්සේට සත්කාර කරනවා නම්, ගරුකාර කරන ලද්දේ, ගරු කරනවා නම්, මානිත කරන ලද්දේ, පූජා කරන ලද්දේ, ගරු කරනවා නම්, පූජා පවත්වනවා නම්, ඒ ඇයට බොහෝම ප්‍රත්‍ය ලැබෙනවා කියලා. ඒ කාරණා ටිකේ අද අපිට සාකච්ඡා කරන්න තියෙන අපචිත කරන ලද්දේ. අපචිත කරන ලද්දේ කියලා කියන්නේ වන්දනාමාන කරන ලද්දේ. එතකොට බුදුරජාණන් වහන්සේට සත්කාර කරනවා නම්, බුදුරජාණන් වහන්සේට ගරු කරනවා නම්, බුදුරජාණන් වහන්සේ ළඟ පූජා පවත්වනවා නම්, භාග්‍යතුන් වහන්සේ පුදනවා නම්, බුදුරජාණන් වහන්සේට නොඑක ආකාරයෙන් උපහාර දක්වනවා නම්, ඒ වගේම බුදුරජාණන් වහන්සේට ශ්‍රද්ධාවෙන් වඳිනවා නම්, ඒ ඇයට හරියට ආමිෂ ලැබෙනවා, පත්‍ය ලාභ ලැබෙනවා. නමුත් දේශනා කළා මේ එක කාරණාවක්වත් ඒ ප්‍රත්‍ය බලාපොරොත්තුෙන් කරන්න එපා. තමන්ගේ විමුක්තිය වෙනුවෙන්ම ඒ හැම කටයුත්තක්ම කරන්න කියලා. එම්න පින්තුනේ මේ අපචිත කරන ලද්දේ, වන්දනාමාන කරන ලද්දේ කියන කාරණාව අපි ටිකක් විස්තර කරගමු. මොකක්ද මේ වන්දනාමාන කරන ලද්දේ කියලා කියන්නේ? පින්තුනේ වන්දනා කරන කියලා සඳහන් කළේ ඉන්න තැනින් නැගිටිනවා. ගරු කළ යුතු කෙනෙක් දැක්කහම ඉන්න තැනින් නැගිටිනවා. ආසනයෙන් නිමන්ත්‍රණය කරනවා. තමන්ට වඩා ගරු කෙනෙක්, තමන්ට වඩා උසස් කෙනෙක්, තමන්ට වඩා ශීලයෙන් ගුණයෙන් වැඩිමහල් කෙනෙක් තමන් ළඟට ආවහම විශේෂයෙන් තමන් ඉන්න ආසනය, තමන් ඒ ආසනයෙන් නැගිටලා ආසනය පිළිගන්නවා. එතන තමන් ඉන්න ආසනයට වඩා මහේශාක්‍ය ආසනයක් වෙන නැත්තම් තමන්ගේ ආසනයෙන් නිමන්ත්‍රණය කරනවා කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි මේ වන්දනා කරනවා කියලා කියහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචාංගය තමන් තුළ උපදවාගෙන වන්දනා කළ යුතුයි කියලා. පංචාංගයක් මත පිහිටලා වන්දනා කළ යුතුයි කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් දන්න විදිහට අපි කියනවා පසඟ පිහිටවල වඳිනවා කියලා. ඒකයි මේ පංචාංගයක් උපදවල වඳිනවා කියලා කියන්නේ. එතකොට ත්‍රිපිටකයේ සඳහන් විදිහට හරියටම පසඟ පිහිටවල වඳින්නේ කොහොමද කියන කාරණාව අපි විශේෂයෙන් දැනගන්න ඕනේ. එතන විශේෂයෙන් ධර්මයේ සඳහන් කරනවා මුලින්ම දන ගහගෙන අපේ දෝත එකතු කරන්න ඕනේ හරියට මල් පොහොට්ටුවක් වගේ. සමහරලාට අත්ලට අත්ල තද කරගන්නත් පුළුවන්. ඒ ක්‍රමය අනුමත කරන්නේ නැහැ. දෝත එකතු නම් මැද හිස් බවක් තියෙන්න ඕනේ. එතකොට තමයි මල් පොහොට්ටුවක් වගේ එකතු වෙන්නේ. එහෙම එකතු කරලා දෝත නළලි තියා ගන්නවා. නළල මත තියාගෙන අපි සාමාන්‍ය වදින ක්‍රමයට පාත් වෙනවා. ඒ පාත් වෙනකොට දෝත තියෙන්නේ නළල මතමයි. ඊළඟට නළල බිම තියලා අපේ අත වන්දනාව ලබන උතුම් කෙනාගේ පතුල මත තියෙනවා. පතුල මත තියලා හාත්පස සම්බාහනය කරනවා. බිලබ පැත්තේ ඉඳලා හාත්පස සම්බාහනය කරනවා. එහෙම සම්බාහනය කර තමයි වදින්නේ. ඒක තමයි ශාසනයේ උතුම් වන්දනාව. සමහර වෙලාවට වඳිනකොට සමහර අය නමත් කීවා. කොසල් රජු බුදුරජාණන් වහන්සේ ළඟ දන ගහලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල දෝතින් අරගෙන හාත්පස සම්බාහනය කර වඳිනකොට ස්වාමීනි මම කොසල් රජු වෙමි. ස්වාමීනි මම කොසල් රජු වෙමි. සුගතයන් වහන්සේ මම කොසල් රජු වෙමි. භාග්‍යතුන් වහන්සේ මම කොසල් රජු වෙමි කියලා තමන් කවුද කියන කාරණාව හඳුන්වා දෙමින් වන්දනා කරලා තියෙනවා.
අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පිරිනවන් පාණ්ඩ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලන්න වැඩපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟ දැනගෙන දන ගහගෙන භාග්‍යතුන් වහන්සේගේ ශිරපාද පද්මයේ මත තමන් වහන්සේගේ අත් පිහිටවල ඒ විදිහටම සම්බාහණය කර කර වඳිනවා. බුදුරජාණන් වහන්සේ ඒ වන්දනා කරන්නේ කවුද කියලා නොදන්නව නෙමෙයි. නමුත් වටේ බලාගෙන ඉන්න අය. ඒ අය දන්නේ නැහැ මේ කවුද කියලා හුඟක් අය. මොකද කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉවත් වෙලා ගිහිල්ලා 12 අවුරුද්දක් වගේ දීර්ඝ කාලයක් චද්දන්ත භවනේ තමයි වැඩ සිටියේ. එතකොට ඔය 12 අවුරුද්ද තුල ශාසනයට ආව අලුත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ දැකලා නැහැ. නමුත් මේ ශාසනයේ පළමුවෙන්ම ධර්මාවබෝධය කළා කියලා අහලා තියෙනවා. නමුත් හඳුනන්නේ අන්න ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ ළඟ මේ තරම් සමීපව වැඳ වැටෙන මේ මහල්ලා කවුද කියලා හිතුණා. මේ මහලු භික්ෂුව කවුද කියලා හිතුණා. එහෙම හිතපු කෙනාට නිරයේ දොර ඇරෙනවා කියලා සඳහන් කරා. ඒ තරම්ම ගුණේ මහ. එනිසා ඒ පස්චිම ජනතාවට අනුකම්පාවෙන් තමයි තමන්ගේ නම කියන්නේ. එතකොට ලොකු පැහැදීමක් ඇති වෙනවා මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේට අනුව මුලින්ම සසරින් එතර වෙච්ච මේ මහා ශ්‍රාවකයාද මේ කියලා හිතෙන්නේ. එතකොට ආන්ගේ ශ්‍රද්ධාව නිසා සමහර වෙලාවට බලාගෙන ඉන්න කෙනාගේ පවා දෝත නලට එනවා. සාදු සාදු මේ මහා පුරුෂයාද. එහෙම කෙනෙකුට හිතෙනවා නම් එහෙම හිතුන අය වෙනුවෙන් සුගතිය දොර ඇරෙනවා කියලා සඳහන් කරනවා. ආන්ගේ පස්චිම ජනතාව නිරය පැත්තට හැරෙන එක ගමන් කරන එක නවත්තන්නයි ඒ අයට ඇහෙන්නයි මම කවුද කියවන්නේ. නමුත් ඒ වදින වෙලාවට සිරිපාද සම්බාහණය කර යනවා. එහෙනම් ඒ වදින ක්‍රමයේ අපේ ත්‍රිපිටකයේම සඳහන් වෙනවා. එහෙනම් ඒකයි මෙතන පංචාංගය උපදවලා වඳිනවා කියලා කිව්වේ පසඟ පිළිටවල වන්දනා කිරීම. නමුත් පින්නතුනි අපි වන්දනා කරනකොට බුදුරජාණන් වහන්සේට වඳිනවා. භාග්‍යතුන් වහන්සේ මොනතරම් පිරිසිදුද කියන කාරණාවට අපි විශේෂයෙන් යා යුතුමයි. අපි හැම පැත්තෙම අපිරිසිදුමයි. අපිට බුදුරජාණන් වහන්සේ ළඟට අවස්ථාවක් තියෙනවා නම් යන්න ඒ බුදුරජාණන් වහන්සේගේ කරුණාව තියෙන හින්දා මිසක් නැත්තම් අපිට කොහොමවත් යන්න ලැබෙන්නේ නැහැ. අපි සාමාන්‍ය කල්පනා කෙරුවොත් කුණු සහිත කබ හොටු කඳුළු පෙරාගෙන ඊ타ත්ම අපිරිසිදු වස්ත්‍ර ඇඳගෙන දුර්ගන්ධයේ හැමමින් අපි ප්‍රභූවරයෙක් ගාවට යන්න ආවොත් ඒ ප්‍රභූවරයාගේ ආරක්ෂක නිලධාරීන් ඒ විදිහට අපිට ඒ ප්‍රභූවරයා ගාවට යන්න දෙයිද කියන කාරණාව අපි හිතන්න ඕනේ. අපිට බොහෝ වෙලාවට යන්න ලැබෙන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ගාවට යනකොට ඒ පුද්ගලයාට වඩා අපි ගාක් අපවිත්‍රයි. ඒ පුද්ගලයාට අපවිත්‍රයි. නමුත් අර ප්‍රභූවරයා ගාවට යනකොට යන්න දෙන්නේ නැහැ අපවිත්‍ර නිසා. හැබැයි ඒ ආරක්ෂක නිලධාරීන් දකින්නේ මේ පුද්ගලයාගේ බාහිර තියෙන අපවිත්‍ර බව. නමුත් බුදුරජාණන් වහන්සේ ගාවට අපි යනකොට අපේ බාහිර අපවිත්‍ර බවට වඩා අභ්‍යන්තර අපවිත්‍ර බව බුදුරජාණන් වහන්සේට පේනවා. රාගයෙන් කිලුට වෙලා, ද්වේෂයෙන් කිලුට වෙලා, මෝහයෙන් කිලුට වෙලා, මානෙන් කිලුට වෙලා. පිටියෙන් සඳහන් කළොත් පිටපැත්තෙන් අපි හොඳට ඇඳලා පැළඳලා බොහෝම පිරිසිදුවට ආභරණ පැළඳලා සුවඳ ගල්වලා හිටියට අභ්‍යන්තරයෙන් කෙලෙස් කුණු වලින් කුණු වෙලා තමයි අපි. කෙලෙස් වලින් කුණු වෙලා.
ඒ කෙලෙස් වල දුර්ගන්ධයේ බාහිර තියෙන කුණු වල දුර්ගන්ධයට වඩා බොහොම ප්‍රබලයි. ක්ලේශය තිබුණ පාටක්වත් හොයාගන්න නැති. ඊටාම නිර්මල බුදුරජාණන් වහන්සේ ගාවට අපි වගේ කුණු ගොඩවල් එනවට භාග්‍යතුන් වහන්සේ අනුකම්පාව නිසා ඉවසනවා මිසක් නැත්තම් කොහොමත් කැමති නැහැ. නමුත් අපි බුදුරජාණන් වහන්සේ නිසාම ඒ කෙලෙස් ප්‍රහීණය කරගන්න හදන නිසා අභ්‍යන්තරයේ කුණු ඉවත් කරගන්න වීරිය වඩන අතර බාහිර පිරිසිදු බවකුත් බුදුරජාණන් වහන්සේ ළඟට වඩින වෙලාවට යන වෙලාවට තේරෙන්න හරි වටිනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ ගාවට යන හැම මොහොතකම හොඳට නාගෙන හොඳට පිරිසිදු වෙලා අලුත් වස්ත්‍ර ඇඳගෙන පිළිවෙලට කෙස් ටික පීරගෙන යන්නේක හරි වටිනවා. සවැත් නුවර ජේතවනාරාමේ සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා වන්දනා කරන්න අවස්ථාවක් ලැබුණා නම් ඒ සුගන්ධ කුටිය ඇතුළට මම යන්නේ කොහොමද කියන කල්පනාව තමන්ගේ හිතින් ඇති කරගන්න ඕනේ. ඒ සුගන්ධ කුටියට ගිහිල්ලා වන්දනා කරන්න ලැබුණා නම් මම යන විදිහට විහාර මන්දිරය ඇතුළට බෝමලුවට චෛත්‍ය මලුවට යන්න උත්සාහ කළොත් ජීවමාන බුද්ධ සංඥාවක් අපේ හිතේ පෙරදරි කරගෙන තමයි අපි එතෙන්ට ඇතුල් වෙන්නේ. එතෙන්ට ඇතුල් වෙන්න ඇති වෙන සිතුවිල්ල එතෙන්ට යාම සඳහාම ශාරීරියේ ගත පිරිසිදු කර ගැනීම මහත් වූ ආනිසංසදායකයි. එහෙමනම් අපිත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල සම්බාහනය කරලා වඳින්න ලැබුණොත් අපි හිතන්න ඕනේ පින්නතුනි මගේ අතේ මේ තරම් කුණු තියෙනවා. අත්ලට දාඩිය දාලා තියෙනවා. නොයේක් දේවල් අතින් අල්ලවල ඉඳලා තියෙනවා. ඒ වගේ කුණු දුවිලි බොහෝසේ අතේ තැවරිලා තියෙනවා. මේ කුණු පිරිච්ච අතින් මේ තරම් පිරිසිදු බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල මට ස්පර්ශ කරන්න පුළුවන්ද කියන සංකල්පයට යන්න වෙනවා. මේ හැමතැනම මේ තියෙන්නේ ශ්‍රද්ධාව. ඒ සංකල්පයට යම් කෙනෙක් එනවා නම් කවදාවත් බුද්ධ වන්දනාවට යන්න හිතෙන්නේ නැහැ. දෑත පිරිසිදු කරන්නේ නැතුව. අත පිරිසිදු කරගෙනම තමයි බුදුරජාණන් වහන්සේ ගාවට යන්න හිතෙන්නේ. මේ කරුණු ශ්‍රද්ධාවෙන් හිතනවා නම් ගරු කටයුතු කෙනෙකුට වන්දනාමාන කරන හැම වෙලාවකම අපි අතපය පිරිසිදු කරගෙනම යනවා. ඊළඟට පින්නතුනි බුදුරජාණන් වහන්සේට භික්ෂූන් වහන්සේලාට උපන් ලාභ සත්කාර මහා ගංගා දෙක ගලනවා වගේ සඳහන් කළා. ඒ එහෙම වෙන්නේ බුදුරජාණන් වහන්සේන සංසාරේ බුද්ධත්වයේ වෙනුවෙන් පාරමිතා පුරනකොට දාන පාරමිතාව විශේෂ පාරමිතාවක්. අපේ බුදුරජාණන් වහන්සේගේ ආයුෂ කෙටි බවත් සසර පිරූ පාරමිතා සියල්ලගෙන ආමිෂ ලාභයේ මේ කෙටි කාලයක් තුළ ලැබෙන කාල සීමාවක් නැති නිසා මේ විදිහට ලැබුණා කියලා සඳහන් කරනවා. එනම් ගංගාවල් දෙකක් ගලනවා වගේ. භික්ෂු මහ සංඝයාට භාග්‍යතුන් වහන්සේට ලැබෙන ආමිෂය. ඒකෝට ඒ භික්ෂු සංඝයාට ලැබෙන්නේ අපි මුලින් සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මගට අවතීර්ණ වෙච්ච නිසා. එහෙම නැත්නම් කාටද භික්ෂු කියලා කියන්නේ? දිවි හිමියෙන් බුද්ධ රත්නයට ධර්ම රත්නයට අනුව කටයුතු කරනවා කියලා පොරොන්දු වෙච්ච පිරිසක්. බුද්ධ රත්නයට ධර්ම රත්නයට අනුව තමන්ගේ මුළු ජීවිතේම පරිත්‍යාග කරපු පිරිසකට තමයි භික්ෂු කියලා කියන්නේ. එනම් මුලින් කතා කරපු සත්කාර, ගරුකාර, මානිත, පූජිත ඒ සියලුම දේවල් ඒ භික්ෂු සංඝයා ළඟ තියෙනවා. කවුරු වෙනුවෙන්ද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. ආන්ගේ ශාසනයට ගරු කරමින් ප්‍රතිපදාවට ගරු කරමින් හැසිරෙන නිසා ඒ සංඝයාටත් ලැබෙන ලාභ සත්කාරවල කිසි අඩුවක්
කිසි අඩුවක් නෑ. අපි උන වන්දනාමාන කරන්න දානයක් දෙන්න යනකොට අහවල් තැන මනාව බුදුරජාණන් වහන්සේට ගරු කරනවා. අහවල් තැන මනාව ධර්ම රත්නයට අනුව ජීවිත ගත කරනවා. එහෙම හැසිරෙන පිරිසකට අපි කියනවා සිල්වත් කියලා. ඒ සිල්වත් තැනකට ගිහිල්ලා පුද පූජාවල් පවත්වන්න අකමැති කෙනෙක් නෑ. ඒ නිසා අපිත් යන්න කැමතියි. එතකොට අපි ඒ තැන් වලට යනකොට නිකම්ම යනව නෙමෙයි. සිව්පසේ ඕන තරම් අපි අරගෙන යන්නේ. හොඳම දේවල් වලින් අරගෙන යන්නේ. එතකොට හැමෝම යන්න පටන් ගත්තාම ඒ තැන් වලට හොඳම සිව්පසේ ඕන තරම් ලැබෙනවා. එතකොට මේ මොනවද ලැබෙන්නේ? ලාභ සත්කාර. කවුරු නිසාද? බුද්ධ රත්නයේට ධර්ම රත්නයේට අනුව ජීවිතේ පවත්වන නිසා. ඒකයි සඳහන් කළේ භාග්‍යවතුන් වහන්සේට භික්ෂු සංඝයා වහන්සේලාට උපන් ලාභ සත්කාර මහා ගංගා දෙකක් ගලනවා වගේ කියලා. මෙතන භික්ෂු සංඝයා කියන්නේ භික්ෂුණී සංඝයා එතන ඉන්නවා. ක්‍රමක්‍රමයෙන් ප්‍රත්‍යවලට ගරු කරන භික්ෂු පිරිසක් පහළ වෙනවා. දේශනා කළා එහෙම ලැබෙන්න පටන් ගත්තාම අර මනාව සිල්වත්ව සියල්ල අත්හැරලා හිටපු භික්ෂු සංඝයා අතරේ ටික ටික ඒ ගුණ ධර්ම වලට වඩා මේ ප්‍රත්‍ය වලට ගරු කරන පිරිසක් හැදෙන්න පටන් ගන්නවා කියලා. සිව්පසේට ගිජු වෙච්ච පිරිසක් හැදෙන්න පටන් ගන්නවා කියලා දේශනා කළා. පෘථග්ජන හිත එහෙම වෙනස් වෙනවා කියන එක පුදුමයට කාරණාවක් නෙමෙයි. ඒක එහෙමයි. එතකොට Tamanට හොඳට උපකාර කරන හොඳට සත්කාර කරන දායකයෝ කෙරෙහි විශේෂයෙන් සැලකිලි සත්කාර දක්වන්න ඉදිරිපත් වෙනවා. හැබැයි ඒ සත්කාර තුළ වංචනික ධර්ම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ ඇයිට මේ විදිහට සලකහම අපිට තව තවත් ප්‍රත්‍යපාසකම් ලැබෙයි. එතකොට තමන්ගේ හිතේ මේ සත්කාරය මොකක් උදෙසාද? තව තවත් වැඩියෙන් ප්‍රත්‍යපාසකම් සත්කාර වෙන්නේ. නමුත් අරමුණ ඒක නොවිය යුතුයි කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. තමන්ට සිව්පසයෙන් සලකපු කෙනාට තමන්ට සලකන්න කිසිම සිව්පසයකින් පරිත්‍යාගයක් කරන්න නැති අන්ත අසරණ මහල්ලට දෙන්නටම සැලකිය යුත්තේ එකම විදිහට. එදාට සිව්පසයට ගිජු බව එතන පෙන්වන්නේ නැහැ. ගිජු වුණොත් සිව්පසයේ සපේ නැයට වැඩිපුර සලකනවා. එහෙම නොවිය යුතුයි. ආන්ගේ ප්‍රත්‍ය පහසුකම් වලට ඔබ දායාද නොවිය යුතුයි. ඒ හැම එකක්ම උපේක්ෂාවෙන් ඉවසිය යුතුයි. භාග්‍යතුන් වහන්සේගේ අවවාදයට අනුව ධර්මානුකූල ජීවිතයකට කැමති විය යුතුයි. ඒ නිසා සඳහන් කළා බුදුරජාණන් වහන්සේගේ කාලේ පහළ වුණ මේ පිරිස අද ඒ විදිහටම ඉන්නවා කියලා. එහෙනම් මේ ප්‍රත්‍ය වලට ගරු කරපු පිරිසක් එදත් හිටිය අදත් ඉන්නවා. සඳහන් කළා ඊට අමතරව භාග්‍යතුන් වහන්සේගේ කාලේ දහවල් දානින් පස්සේ අතිරේක ඉතුරු වුණ ප්‍රතිලාභ තව තියෙනවා. උක්කක් උක්පෙන් ගිනාපු දේවල් ඉතුරුයි. තලතේ මීපෙන් ගිතෙල් ගිනාපු දේවල් ඉතුරුයි. ඒ නිසා යම් පිරිසක් ඔය ගිතෙල් අපට දෙන්න, ඔය තලතෙල් අපට දෙන්න, ඔය උක්පෙන් අපට දෙන්න, අපේ ශාස්ත්‍රඥ වහන්සේට පූජා කරන්න අපට දෙන්න. එහෙම කියා ඉල්ලන්න පටන් ගත්තා කියලා. එහෙනම් එහෙම පිරිසක් බුද්ධ කාලෙත් හිටිය කියලා සඳහන් කරන්නේ. මේ දේවල් විශේෂයෙන් කතා කර ඉල්ලනවා කියලාම කියනවා. දායක මහත්යවක මෙහාට ගේන්න. උපාසක මහත්යවක මෙහාට ගේන්න. එහෙම කතා කර ඉල්ලන පිරිසක් එදා හිටිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ ආචාර්යයන් වහන්සේට අපේ උපාධ්‍යයන් වහන්සේට දෙන්න
මේක වටිනවා. නිසි වෙලාවේ කැප වෙලාවේ අපි පිළිගන්නවන් නම් ඕක ගේන්න කියලා කටින් කියා ඉල්ලුවා කියලා සඳහන් කරනවා. නමුත් පින්නතනේ බුදුරජාණන් වහන්සේ මේ ශබ්ද ඇති කරන භික්ෂුන් වහන්සේලා හරි අකමැති. යම් තැනක ශබ්ද ඇති කරනවා නම් යම් තැනක කෑකෝ ගහනවා නම් බුදුරජාණන් වහන්සේ කොහොමවත් කැමති නැහැ. යම් තැනක ශබ්දයක් කලබලයක් ඇහෙනවා නම් සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ විමසලා තියෙනවා. මාළු කාර්යෝ මාළු අල්ලනකොට කෑ ගහනවා වගේ මේ හඬ නගන්නේ කොහොමද කියලා. එහෙම කෑකෝ ගහපු සමහර භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ යන්න කියලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනින් යන්න කියලා තියෙනවා. අර යසෝජ මහරහතන් වහන්සේට යසෝජ කියන්නේ දීවරයෙක්. දීවර නායකයෙක්. එයා එක්තරා සිද්ධියක් නිසා සසර බය ඇති කරගෙන තමන් යටතේ හිටපු දීවරයෝ 500ක් එක මහාන වුණා. හැබැයිම දීවරයෝ. ඒ නිසා කොහොමත් මේගොල්ලන්ගේ කටේ සද්ද වෙන්නේ. එක දවසක් සද්ද ඇහිලා බුදුරජාණන් වහන්සේ අහනවා මාළු කාර්යෝ මාළු වල්ලනකොට කෑ ගහනවා වගේ කවුද කෑ ගහන්නේ කියලා. හැබැයිවටම මේ මාළු කාර්යෝ බැහැර වෙන්න කිව්වා. යන්න කිව්වත් ඒ 500 දෙනාම බැහැර වුණා බුදුරජාණන් වහන්සේ ගාව. හැබැයි බැහැර වෙලා ගිහිල්ලා ඒ යසෝජ කියන භික්ෂුන් වහන්සේ තමන්ගේ අනික් 500 දෙනාට කතා කරලා කියනවා බුදුරජාණන් වහන්සේ අපට උපකාරයක් කළා. මොකක්ද උපකාරය? අපිට යන්න කිව්වා. ඇයි යන්න කිව්වේ? බුදුරජාණන් වහන්සේ කැමති විදිහට හැසිරුනේ නැති හින්දා. එහෙනම් හොඳට මතක තියාගන්න නැවත භාග්‍යතුන් වහන්සේ ගාවට යනකොට භාග්‍යතුන් වහන්සේ කැමති විදිහට එතෙන්ට යන්න සූදානම්. පිළිතුනේ මේ සියලු දෙනා ධර්මාවබෝධය ලැබුණා. මාර්ගඵල ලැබුණා. තමයි බුදුරජාණන් වහන්සේ ගාවට යන්නේ. ඊළඟ පාරේ. නමුත් අර නායකයා සඳහන් කළා අපිට අනුකම්පා කළා කියලා. එදා එතනින් යන්න කීවේ නැත්තම් සමහරවිට ඒ මාර්ගඵල අධිගමේ තවත් පරක් වෙන්න තිබ්බා. යන්න කියපු නිසා තමයි ගිහිල්ලා කාරණාව තේරුම් අරගෙන කාරණාවට මනාව යෙදුනේ. එහෙනම් මෙතන සඳහන් කරනවා මේ ලාභ සත්කාර වෙනුවෙන් භික්ෂුන් වහන්සේලා කලකෝලහල කරනවට බුදුරජාණන් වහන්සේ කොහොමවත් කැමති නැහැ කියලා. ආහාර බෙදා ගැනීම සඳහා කෑකෝ ගහන එක ඒ තරම් හොඳ මදි කියලා තමයි බුදුරජාණන් වහන්සේ කල්පනා. හැබැයිම ඒක හොඳ මදි නිසා බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද? නොඑක් ප්‍රශ්න ගාව ගැටලු ඇති වෙච්ච තැන්වල බුදුරජාණන් වහන්සේ ශික්ෂාපද කළේවා. නමුත් දැන් ප්‍රත්‍ය පහසුකම් එපා සිව්පසේ එපා කියලා ශික්ෂාපදයක් පනවන්න පුළුවන්ද? එහෙම ශික්ෂාපදයක් පනවන්න පුළුවන් කමක් නැහැ මේ ශාස්ත්‍රයේ. මොකද භාග්‍යතුන් වහන්සේ දන්නවා එහෙම කෑකෝ ගහන එක නුසුදුසුයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ සංවේගයක් උපදිනවා. ඒ කෑකෝ ගහන භික්ෂුන් වහන්සේලා පිළිබඳව. මේ වාගේ උතුම් නිර්මල ශාසනයකට ඇවිල්ලා ධර්ම ගරු පිරිසක් බවට පත් වෙන්න බෑ. ශාස්ත්‍රඥ වහන්සේට ගරු කරන පිරිසක් බවට පත් වෙන්න බැරි වුණා කියලා තමන් වහන්සේ ගැන දුකක් හිතෙනවද? කවදාවත් නැහැ. අපේ අම්මයි තාත්තයි කැමති විදිහට අපි හැදුන්නේ නැත්තම් ඒ දෙන්න කැමති විදිහට අපි හදන්න බැරි වුණොත් ඒ දෙන්නට දුකක් දෙන්න පුළුවන්. මෙච්චර දුක් විඳ, මෙච්චර මහන්සි වුණා, මෙච්චර වියදම් කෙරුවා, උගන්වන්න පුදුම කැපකිරීමක් කළා. නමුත් මගේ මහන්සිය මගේ වියදම ඔක්කොම වතුරේ ගියා. බලාපොරොත්තු වෙච්ච තැනට මේ දරුවෝ ආවේ නැහැ කියලා කනස්සල්ලක් කනගාටුවක් ඒගොල්ලන්ට ඇති වෙනවමයි. නමුත් මේ භික්ෂුන් වහන්සේලා මෙහෙම වුණා කියලා බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ ගැන කනගාටුවක් ඇති වෙන්නේ. නමුත් සංවේගයක් උපදිනවා ඒ අය පිළිබඳ. ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න වෙලාවෙත්
ඒ භාග්‍යතුන් වහන්සේගේ ආශ්‍රය ලබා ඉන්න වෙලාවෙත් මේ භයානක සංසාරයෙන් කෙතර යන්න වීරිය නොකර මේ ලාභ සත්කාර වෙනුවෙන් කෑකෝ ගන්න භික්ෂුන් පිළිබඳ සංවේගයක් උපදිනවා. නමුත් පින්නතුනේ සඳහන් කරනවා මේ කුල පුත්‍රයන්ගේ ශ්‍රමණ ධර්මයේ ආහාරය සමග බැඳිලායි තියෙන්නේ. ඒකයි මුලින් සඳහන් කළේ සිව්පසේ තහනම් කරන්න බෑ. මොකද ජීවිතේ පවත්වන්න ගුණ ධර්ම සම්පූර්ණ කරන්න සිව්පසේ අවශ්‍යයි. එහෙනම් මේ කුල පුත්‍රයන්ගේ ශ්‍රමණ ධර්මයේ මේ ආහාරය සමග බැඳිලායි තියෙන්නේ. දවසකට වරක්වත් ආහාර අවශ්‍යයි. දවසකට දෙවේලක් වැළඳුවා. සමහර අය දවසකට එක වේලක් වැළඳුවා. අඩුම තරමේ දවසකට වේලක්වත් ආහාර අවශ්‍යමයි මේ ප්‍රතිපදාව පූර්ණේ කරන්න නම්. නැත්තම් ආහාර අහේනිය නිසා ප්‍රතිපදාව සම්පූර්ණ කරන්න අමාරුයි. අන්න ඒකින්ද සිව්පසයේ එපා ආහාර එපා කියලා ශික්ෂාපදයක් පනවන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ප්‍රත්‍ය අටපයි කියලා ශික්ෂාපදයක් පනවන්න බැරි නිසා වෙන දෙයක් සම්බන්ධයෙන් මේ ප්‍රශ්නේ පැන නැගුණා නම් ඒ බුදුරජාණන් වහන්සේ තහනම් කරනවා. නමුත් මේ කාරණාව තහනම් කරන්නේ නැහැ. දැන් අර එක අවස්ථාවක සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේ එක භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා ඈතට වෙලා බණ අහනවා ඈතට වෙලා. බුදුරජාණන් වහන්සේ අහුව ඇයි උන්වහන්සේ ඈතට වෙලා ඉන්නේ? අනික් කාමදුරු සඳහන් කළා ස්වාමීනි ලුණු වළඳලා. උන්වහන්සේ ලුණු වළඳලා නිසා ලුණු දුර්ගන්ධය විතරම පැතිරෙනවා ළඟින්. ඒ ඉන්න සංඝයා අතරට එන්නේ නැහැ. දැන් එතකොට ලුණු වළඳපු එක උන්වහන්සේට සංඝයා එකට කටයුතු කරන්න බාධාවක් වෙලා. ආන්ගේ ඉඳ භාග්‍යතුන් වහන්සේ ලුණු වළඳන එක දාන කළා. ඒ බව විශේෂයෙන් සඳහන් කරනවා. හැබැයි සමහරලාට මේ අපේ තියෙන ලුණු නොවෙන්න පුළුවන්. වෙන මීට වඩා සැර ලුණු වර්ගයක් එදා කාලේ තිබුණා වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ මාර්ගයට බාධාවක් නම් ඒක තහනම් කළා. එහෙනම් මෙතන මේ ආහාරයේ මාර්ගයට බාධාවක් කරගන්නවා සමහරු කියලා තහනම් කරන්න බැරි කමක් තියෙනවා. ඒකු තමයි දවසකට වේලක් හරි ආහාර අවශ්‍ය නිසා. අන්න ඒ නිසා අකැපයි කියලා ශික්ෂාපදයක් පනවන්න බෑ. නමුත් සිව්පසේ තහනම් කරන්න බැරි නිසා ඇතැම් ආහාර වර්ග තහනම් කරලා තියෙනවා. සිව්පසේව තහනම් කරන්න බෑ. නමුත් සමහර ආහාර තහනම් කරනවා. අපි සඳහන් කළා වගේ ඒ ලුණු වර්ගය තහනම් කරලා තියෙනවා. ඒතකොට භාග්‍යතුන් වහන්සේ තහනම් කරපු ඇතැම් මස් වර්ග තියෙනවා. මස් වර්ග 10ක් විතර බුදුරජාණන් වහන්සේ තහනම් කරලා තියෙනවා. මේ වගේ සංඝයාට තහනම් කරපු ආහාර වර්ග තියෙනවා. මේ ආහාරය කය පවත්වන්න මිසක් අනෙක් කටයුතු වලට බාධා කරන්න හේතුවක් නොවෙන්න ඕනේ. අන්න ඒ නිසා සඳහන් කළා ආහාරේ නමුත් පමණ දැනගෙන වළඳන්න කියලා. කය පවත්ව ගන්නයි වළඳන්නේ. පමණ ඉක්මෝල වැළඳෙව්වොත් මොකක් වෙයිද? පමණ ඉක්මෝල වැළඳුවොත් දහවලේ ධර්ම ශ්‍රවණය කරන්න බැරුව යනවා. ඒ වාඩි වෙලා ඉන්න බෑ. කුස පිරෙන වෙලයි. නිදි කිරා වැටෙනවා. භාවනාවට හිත එකඟ කරන්න බැරුව යනවා. ආසනේ වාඩි වුණාට නිදි කිරා වැටෙනවා. ඒ නිසා මේ ගන්න ආහාරය මේ කය පවත්වා ගන්නයි. එහෙම නැතු ලෝකෝත්තර ගමනට බාධාවක් කරගන්න. ජීවත් වෙන්නේ ආහාරය පිණිස නෙමෙයි. නමුත් ආහාරය ජීවත් වීම සඳහායි. ඔය කාරණාව මනාව මතක තියෙන්න ඕනේ. ජීවත් වෙන්නේ ආහාර සඳහා නෙමෙයි. නමුත් ආහාරය ජීවත් වීම සඳහායි. මම ජීවත් වෙන්නේ මේ සංසාරයෙන් එතර යන්න මඟ පාදා ගැනීම සඳහායි. ඒකටයි ජීවිතය රැක ගන්න අවශ්‍යයි. ඒකටයි මේ ජීවිතේ වටින්නේ. ඕක තේරුම් නොගත්තා
ආත්ම කෝටි ප්‍රකෝටි ගණනකින් යලි ලැබෙන්නේ නැති ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් බොහොම හොඳට ක්ෂණ සම්පත් සහිතවම අරගෙන ඒක දන්නේ ඉඳා කාලෙ මෙරළියනවා. නොඑක් හේතු නිසා මැරෙනවා. සිතුපතු දේවල් නොලැබුණ නිසාත් මැරෙනවා. අම්මා තාත්තා දොස්බස් කියපු නිසා සිය දිවිහානි කරගන්නවා. තමන් කල්පනා කරපු කාම වස්තු නොලැබෙන නිසා ජීවිතේ නැති කරගන්නවා. වෙන තැනක හම්බ වෙමු කියලා හිතලා සමහරවිට දෙන්නේ එකට ජීවිතේ නැති කරගන්නවා. නමුත් කවදාවත් ඒගොල්ලන්ට අය හම්බ වෙන්න වෙන්නේ සංසාරේ කවදා හරි හම්බ වෙයි. එයාලා බලාපොරොත්තු වෙන විදිහට හම්බෙන්න වෙන්නේ නැහැ. රාගයයි, ද්වේෂයයි, මෝහයයි පදනම් කරගෙන ජීවිතේ නැති කරගෙන සතර පාය තමයි බොහෝ වෙලාවට නතර වෙන්නේ. අන්න ඒ නිසා මේ ආහාරය මොකක් සඳහාද? ගුණ පුරන්න, කය පවත්වා ගැනීම සඳහායි. භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව තමන්ගේ උදරයට තව බත් කටවල් දෙකක් තුනක් දාන්න පුළුවන් තරම් ඉඩ තියෙන වෙලාවේ ආහාරන් බෝ කරන එක නවත්තන්න කියලා. ඊටු ටික සම්පූර්ණ කරන්න පෑන් පානීය කරාම මනාව සම්පූර්ණ වෙනවා. ඒකවල අපහසු නෑ. බොහොම සහැල්ලුයි, බොහොම පහසුයි. ඒක මාර්ගයට බාධාවක් නෑ. පිළිතුරේ අන්න ඒ නිසා මම ධම්ම දායාද ප්‍රතිපදාව දේශනා කරන්නේ කියලා සඳහන් කළා මහණෙනි. අන්න ඒ නිසා මේ ආමිෂ දායාද ප්‍රතිපදාව නෙමෙයි ධම්ම දායාද ප්‍රතිපදාව මම උඹලාට දේශනා කරනවා කියලා සඳහන් කළා. මේ ප්‍රතිපදාව ශික්ෂාකාමී කුල පුත්‍රයන්ටයි ශාසනය තුල හික්මෙන්න කැමති මේ ශාසනයෙන් ප්‍රයෝජනයක් අරගෙන ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන සසරින් මිදෙන්න උත්සාහ කරන කුල පුත්‍රයන් සඳහායි මේ ප්‍රතිපදාව කියලා දේශනා කළා. එන්නතනි සඳහන් කළා මෙතන කුල පුත්‍ර කියලා කියන්නේ කාටද? උසස් වූ කුලයක උපන් ජාති කුල පුත්‍රයන් ගැනයි මෙතන සඳහන් කරන්නේ. කුල පුත්‍රයා විශේෂයෙන් අපි බණ දහම් අහනකොට දහම් පොතපත කියවනකොට මේ කුල පුත්‍ර කියන වචනේ අපිට අහන්න ලැබෙනවා. ඒකට කවුද කුල පුත්‍රයෝ කියලා සඳහන් කළේ? මෙතන සඳහන් කරන්නේ උසස් වූ කුලයක උපන් ජාති කුල පුත්‍රයන්ටයි. ශාසනයේ එහෙම අයට හරි වටිනවා. ඒකට උසස් කුලයක ඉපදුනහම කියලා කියන්නේ බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, බ්‍රාහ්මණය, රජවරු, සිටුවරු මේ නෙමෙයි කියන කාරණාව හොඳටම මතක තියාගන්න. එහෙම නැත්නම් උසස් කුල පුත්‍රයන්ටයි කියලා කියහම කෙනෙක් මිත්‍යා දෘෂ්ටියකට යන්න පුළුවන්. තැනක බුදුරජාණන් වහන්සේ කුලය ගරු කරන්නේ නැහැ කියලා සඳහන් කළා. ඇතැම් තැන්වල උසස් කුල ගැන කතා කරලා තියෙනවා කියලා. මේ උසස් කුල කියලා කිව්වේ බ්‍රාහ්මණ කුලයටවත්, ශාස්ත්‍රීය කුලයටවත්, වෛශ්‍ය කුලයටවත් නෙවෙයි. එහෙනම් කාටද උසස් කුල කියලා මෙතන සඳහන් කළේ? මෙතන විශේෂයෙන් සඳහන් කරනවා උසස් වූ කුලයක උපන් ජාති කුල පුත්‍රයන්ටයි කියලා. උසස් කුල කිව්වේ ධර්මානුකූලව හික්මුණ පවුල් වල අය. මෞපියොත් හික්මිලා. දරුවොත් හික්මිලා. මෞපියොත් අකුසලයෙන් ඈත්ලා. දරුවොත් අකුසලයෙන් ඈත්ලා. ආන් එහෙම අකුසලයට පිටුපාලා කුසලයට ගරු කරන අයට තමයි මෙතන උසස් කුල පුත්‍ර කියන නම හම්බ වෙලා තියෙන්නේ. සාමාන්‍ය ජනතාවට වඩා උසස් පැවතුම් ඇති අය සාමාන්‍ය ජනතාවට වඩා උසස් පැවතුම් ඇති අයටයි කුල පුත්‍ර කියලා සඳහන් කළේ. ඒ කියන්නේ හැම ක්‍රියාවකදීම එහි යෙදිය යුතු ආකාරය මොකක්ද කියලා දන්නවා. තැනට සුදුසු විදිහට ඇඳගෙන යනවා. කතා කරන්නේ සුදුසු විදිහට කතා කරනවා. වැඩි හිටියෝ කතා කරනකොට මගින් පයින්නේ. අනුන්ගේ කතාවකට හොරෙන් කන් දීගෙන ඉන්නේ නැහැ.
ඉඳ ගන්නකොට ඉඳ ගන්න සුදුසුම ක්‍රමය මොකක්ද කියලා දැනගෙන ඉඳ ගන්න. ඕනම තැනක ඉඳ ගන්න පහසු වෙන විදිහේ ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. සිටගත යුතු තැන නොසැකව නොසිස්ව සිට ගන්නවා. ගරු කළ යුතු කෙනාට මානයක් නැතුව ගරු කරනවා. එහෙම ප්‍රතිපදාවක පුරුදු වෙච්ච අයටයි මෙතන උසස් කුලයක් කියලා සඳහන් කරන්න තියෙන්නේ. පිළිතුරේ ධර්ම දේශනාවට තියෙන කාලේ හිමා වෙලා තියෙන නිසා ධම්ම දායාද සූත්‍රයේ අසුරු කරගෙන සිද්ධ කරන තුන්වෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. මේ උසස් දේශනාව අසුරු කරගෙන තව දේශනා ගණනාවක් ඉදිරියට සාකච්ඡා කරන්න අවස්ථාව යොදා ගන්න වෙයි කියලා කල්පනා කරනවා. එනිසා ඊළඟ කරුණු ටික ඊළඟ දේශනාවෙන් අපි සාකච්ඡා කරමු. දැනට අපේ කාලේ නිවා වෙලා නිසා මේ උතුම් සූත්‍ර දේශනාව හැබැයිම නිවන් මඟ පසක් කරමි. ශාසන ප්‍රතිපදාව මොකක්ද කියලා ලෝකෙට කියලා දෙන අපූර්ව සූත්‍ර දේශනාව. ඒ දේශනාවේ තුන්වෙනි දේශනාවට දායකත්වයේ දරන නුගේගොඩ පදිංචි කනිෂ්ක ප්‍රවීන් මහත්මයා ඇතුළු පවුලේ අය විශේෂයෙන් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පරලෝකීය පවුල් પરම්පරාගත සියලුම ඥාති මිත්‍රාදීන්ට. ඒ සියලුම ඥාතීන්ට මේ පුණ්‍ය ධර්මයන් ධර්ම දානමය කුසලයේ වගේම ධර්ම ශ්‍රවණාන් සංසේ අඩු නැතුව අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන් සෙත් ප්‍රාර්ථනා කරනවා බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් අපට ආශිර්වාද කරලා තියෙනවා. චිරාත් කාලයක් ලෝවැසියන්ට සුගතිය කරා ගමන් කරන්නේ කෙටිම කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් නිවන පසක් කරගන්න මේ කුසල ධර්මයන් හේතු වේවා කියලා ආශිර්වාද කරලා තියෙනවා. තිසුනෙත් වරද දිනියගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට ඒ වගේම තමන්ගේ දෙමව්පියන්ට රත්නත්‍රි ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමත් කනිෂ්ක ප්‍රවීන් මහත්මයා ඇතුළු පවුලේ අයගේ උතුම් බලාපොරොත්තු හැටියට සිහිපත් කරනවා. මේ සත්පුරුෂ දායක පිරිස පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ දියණියට පින්කම සිදු කළ කනිෂ්ක මහත්මයා ඇතුළු සියලු දෙනාටම මේ අවස්ථාවේ පින්කමට සහභාගී වෙන සියලුම දෙනාටම සද්ධර්ම ශ්‍රවණය කරන ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාටම අපි රැස් කරගත්ත මේ පින් අනුමෝදන් වේවා. රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා. බෞද්ධ මාධ්‍ය ජාලේ මුලින්ම ඇති කරන්නට යෙදුන අපවත් ඊවදාල දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතිව අනුමෝදන් වේවා. වර්තමානයේ උන්වහන්සේගේ මඟ ඉදිරියට පවත්වාගෙන යන අවසරයි වරලන්දී වජිර ඥාන අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මෙම කටයුතු තවත් ශක්තිමත් කරගන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් දායක පිරිසට පින් අනුමෝදන් කළ ඥාතීන්ට ආශිර්වාද කළ සියලු දෙනාටම ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු මිකෝ. සාදු සාදු සාදු.